වස්සාන ධර්ම දේශනා කාම සුගතියක හෙවත් මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන හැම කෙනාම හොඳ දේවල් කරනවද? නෑ. විවිධ අපරාධ, හොරකම්, ප්‍රාණඝාත, කාම මිත්‍යාචාර, දූෂණ වංචා, විවිධ අක්‍රමිකතා, විවිධ අපරාධ කරන අය කොච්චර මේ සමාජයේ ඉන්නවද? හැබැයි අතපය හතර හොඳට තියෙනවා. බුද්ධියක් තියෙනවා. අංග විකල නැහැ. මන්ද බුද්ධික නැහැ. මෙහෙම තියෙද්දි අපි අතරින් කී දෙනාද පිනට දහමට අවධානය යොමු කරන්නේ? හොඳ දෙයට අවධානය යොමු කරන්නේ? දෙමාපියන්ට සලකගෙන දෙමාපියන්ට ගරු කරගෙන කටයුතු කරන්නේ? අපි අතරින් කී දෙනාද? සහෝදරත්වයේ රකින්නේ කී දෙනාද? වටාපිටාවේ මිනිස්සුන්ට උදව් පදව් කරමින් කටයුතු කරන්නේ කී දෙනාද? ඒ නිසා පින්නතුනි, මනුෂ්‍ය ලෝකයේ පෙරපිනට ඉපදුනත් ෂණ සම්පත්තියත් ලැබුවත් භවභෝග තිබුණා. අන් අයට උදව් කරන්නේ නැතුව ආත්මාර්ථකාමී පටු ආකල්පයෙන් කොයිතරම් පිරිසක් ක්‍රියාත්මක වෙනවාද? මේක දකින්න ලැබෙන කාරණයක් පින්නතුනි. ඒ නිසා අපි මේ ලැබිච්ච මනුෂ්‍යාත්මය සුළුවෙන් අඩුවෙන් තක්සේරු කරන්න එපා. ඔහේ ඉපදුණු නිසා ජීවත් වෙන්න එපා. හිතන්න, මට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. මම මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. මම මනුෂ්‍ය ධර්ම ආරක්ෂා කරගෙන පස්පව් දස අකුසල් නොකර පංචශීල ප්‍රතිපත්තියට එකඟව පොහොය අෂ්ටාංග සීලේ සමාදන් වෙමින් අම්මා තාත්තා රැක බලා ගනිමින් අසල් වාසීන්ට උදව් උපකාර කරමින් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරමින් මගේ ජීවිතේ මං ගොඩනගා ගන්නවා කියන හැඟීම ඔබ තුල තියෙන්න ඕන. ඒ නිසා කාම සුගතියක සිටියයි කියලා නිකන් ඉබේට පින් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් ඉබේට කුසල් කෙරෙන්නේ නැහැ. ඒ නිසා පින් කරන්න ඕන, කුසල් වඩන්න ඕන. එහෙම වුණොත් අපි ලබාගත් ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. බලන්න පින්නතුනි, දිව්‍ය ලෝක 6 ඉහළම දිව්‍ය ලෝකෙට ගිහිල්ලත් ඒකේ අධිපතිත්වය ලැබලත් මේ දේව පුත්ත මාරයා අන් අය පින් කරනවාට අකමැත්තෙන් ඒවා වළක්වමින් කොයිතරම්නම් දෙවියෙක්ව ඉඳගෙන පව් කරගන්නවාද? මේක තමයි ලෝකේ හැටි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන විමසුමුදුර ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කෑගල්ල දේවාලීගම ජීවාන නොම්මර ඒ 10 ලිපිනේ පදිංචි දේවිකා නිලන්ති ආරියරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ කෑගල්ල දේවාලීගම ජීවාන නොම්මර ඒ 10 ලිපිනෙහි විසූ කොරෝනා රෝගයට ගොදුරු වී මීට මාසයකට පෙර පරලෝ සැපත් එම් ආරියරත්න දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම මීට වසර 16කට පෙර පරලෝ සැපත් සුසීල චන්ද්‍රලතා මැණිකේ දයාබර මෑණියන්ටත් දෙම ධර්ම දානමය පින් කුසල් අනුමෝදන් වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ කෑගල්ල දේවාලයේ ගම ජීවාන නොම්බර A10 ලිපිනේ පදිංචි දේවිකා නිලන්ති ආර්යරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනාමයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි කෑගල්ල දේවාලයේ ගම ජීවාන නොම්බර A10 ලිපිනේ විසූ කොරෝනා රෝගයට ගොදුරු වී මීට මාසයකට පෙර පරලෝ සැපත් එම් ආර්යරත්න දයාබ්‍ර පියාණන්ට පින් අනුමෝදන් කිරීම. මේ ප්‍රධාන අරමුණට අමතරව තවත් අරමුණු කීපයක්ම සඳහන් කරලා තියෙනවා. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතය තුළ ධර්මඥානීය වර්ධනය කර ගනිමින් සතුට සැනසීම ඇති කරගෙන මෙලොව ජීවිතයේ සාර්ථකත්වයත් පරලොව සුගතිගාමී ප්‍රතිසන්දියක් ලැබීමත් අවසන සකල ක්ලේශයන් ප්‍රහීන කොට ලබන අමා මහ නිවන ලබා ගැනීමටත් කියන අපේක්ෂාවන් තබාගෙනයි මේ බණපදය ශ්‍රවණය කරන්නේ. පින්වතුනි, බණපදයක් ශ්‍රවණය නොකර මේ ලෝකේ කිසිවෙකුට ධර්මඥානය ලබන්න බෑ. මේ ලෝකයේ කිසිවෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ කියන්නේ යථාර්ථය අවබෝධ කරගන්න නම්, ප්‍රඥාව ලබා ගන්න නම් අනිවාර්යෙන්ම ධර්මය ශ්‍රවණය කළ යුතුමයි. ධර්ම ශ්‍රවණය ඒ තරම්ම වැදගත්. මොකද ධර්මඥානයෙන් තොරව පින්වතුනි අපට භාවනාවක්වත් කරන්න බෑනේ. ඒ නිසා ධර්මඥානය ලැබෙන්න නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, ධර්ම සාකච්ඡා පවත්වන්න ඕන, දහම් පොතපත කියවන්න ඕන, සත්පුරුෂයන් ආශ්‍රය කරන්න ඕන. එහෙම නැත්නම් අපි තුල ධර්මඥානීය වර්ධනය වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා බණ ඇසීමෙන් පින්වතුනි බොහෝ නොදන්න දේවල් දැනගෙන, දන්නා දේවල් ප්‍රගුණ කරගෙන ඉදිරියට යන්න පුළුවන්. අද මේ සදහම් දේශනාව තුළ පින්වතුනි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාරයන් පිළිබඳව. මාර සංකල්පය ඔබ නිතර අහලා ඇති. මාරයා, මරුවා, මම මාරයාට ගොදුරු වෙයි. අහවල් කෙනා මාරයාට ගොදුරු වුණා. මේ ආදී වශයෙන් ඔබ අසා ඇති. පින්වතුනි, මාර සංකල්පය පිළිබඳව අවධානය යොමු කළාම අපට මාරයන් 5 දෙනෙක් පිළිබඳව විස්තර මුණ ගැහෙනවා. ඒ මාරයන් 5 දෙනා අතර ඉන්නවා 1 දේවපුත්ත මාර, 2 ක්ලේශ මාර, 3 අபிසංස්කාර මාර, 4 ස්කන්ධ මාර, 5
මෘත්‍ය මාර නැත්තම් මාර. මේ දේවපුත්ත මාර කියන්නේ පින්වතුනි දිව්‍ය ලෝකයේ ඉන්න මාරයාටයි. අපි දන්නෝ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුර් මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිමාන රතිය, පරනිම්මිත වසවර්ති. පින්වතුනි මෙන්න මේ දිව්‍ය ලෝක 6න් ඉහළම දිව්‍ය ලෝකයේ එනම් පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයට අධිපති දෙවියා තමයි දේවපුත්ත මාර කියන්නේ. මේ දිව්‍ය ලෝකයේ අධිපතිත්වයේ ලබා උපත ලැබලා තියෙන්නේ බොහෝ පින් කළ නිසා. එහෙත් කොතරම් පින් කළ එවැනි තත්ත්වයක් Tamanට ලැබුණත් ඒ තැනට තව කෙනෙක් එනවට ඔහු අකමැති. ඒ නිසා තවත් කෙනෙක් පින් කරන්න අප කැප වෙනකොට, ඒ සඳහා පෙළඹෙනකොට, ඒ සඳහා යොමු වෙනකොට, ඒ සඳහා සූදානම් වෙනකොට, ඒ සඳහා පෙළ ගැහෙනකොට ඒ මාරයා ඒකට බාධා පමුණුවන. එය වළක්වන්න උත්සාහ කරනවා. නරක සිතුවිලි හිතට දානවා. විවිධ දේවල් සිද්ධ කරමින් කරන පින්කම වළක්වන්නටයි හැම වෙලාවෙම මේ මාරයා උත්සාහ කරන්නේ දේවපුත්ත මාරයා. හේතුව පිනෙන් පොහොසත් වුණොත් තමා ඉන්න තැනට ඊට වඩා පින් කරගත්තු කෙනෙක් එයි කියන මෙන්න මේ බිය නිසා ඔහු කෙනෙක් පින් කරනවාට කැමැත්තක් දක්වන්නේ නැහැ. මේක තමයි ස්වභාවය. ඒ නිසා දේවපුත්ත මාරයා වරින් වර බුදුරජාණන් වහන්සේටත් නොයෙක් දේවල් ප්‍රකාශ කළා තියෙනවා. උන්වහන්සේ බුද්ධත්වයේ ලබන වෙලාවෙත් නොයෙක් බාධා කළා තියෙනවා. ඒ නිසා මෙවැනි බාධා කරපු අවස්ථාවෙමටයි එහෙනම් අපේ ජීවිතයට බාධා කරනවා කියන එක ඒ තරම් බරපතල කාරණයක් හැටියට ගන්න දෙයක් නැහැ. පුහුදුන් අපි. ඕක තමයි දේවපුත්ත මාරයාගේ ස්වභාවය පින්නතුනි. දිව්‍ය ලෝකේ ඉඳගෙනත් ඉහළ තලයකටත් ගිහිල්ලා පින් කළා ඒ தත්ත්වයට ඇවිල්ලත් බලන්න කාම සුගතියක ස්වභාවය. මේ කාම සුගතියක් ඇති වුණාම ඒකත් කාම ලෝකයක් නේ පින්නතුනි. ඒ නිසා ඒ කාම සුගතියේ ස්ථිරව හැමදාම ඉන්නේ නැහැ කෙනෙක්. නැවතත් ඒ කාම සුගතියෙන් සංසාරේ ඒ පින අවසන් වුණාම එතනින් චුත වෙන්න සිද්ධ වෙනවා. ඒ චුත වෙලා නැවතත් සතර අපායින් එහෙකට ඇද වැටෙන්න පුළුවන්. ඒ නිසා කාම සුගතියක යන එක හොඳයි. ඒ කාම සුගතියක ඉපදුනහම ඒක ආරක්ෂා කරගන්න එක තමයි වඩාත් සුපරික්ෂාකාරීව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි අමාරු කාර්යය. දැන් බලන්න මනුෂ්‍ය ලෝකය කියන්නේ කාම සුගතියක්. කාම සුගති 7යිනේ පින්නතුනි. 6ක් දිව්‍ය ලෝක, 1ක් මනුෂ්‍ය ලෝකය. නමුත් පෙර පින් කරලා කාම සුගතියක හිවත් මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන හැම කෙනාම හොඳ දේවල් කරනවද? නැහැ. විවිධ අපරාධ, හොරකම්, ප්‍රාණඝාත, කාම මිත්‍යාචාර, දූෂණ වංචා, විවිධ අක්‍රමිකතා, විවිධ අපරාධ කරන අය කොච්චර මේ සමාජයේ ඉන්නවද? හැබැයි අතපය හතර හොඳට තියෙනවා. බුද්ධියක් තියෙනවා. අංග විකල නැහැ.
මන්ද බුද්ධික නැහැ. මෙහෙම තියෙද්දිත් අපි අතරින් කී දෙනාද පිනට දහමට අවධානය යොමු කරන්නේ? හොඳ දෙයට අවධානය යොමු කරන්නේ. දෙමාපියන්ට සලකගෙන දෙමාපියන්ට ගරු කරගෙන කටයුතු කරන්න. අපි අතරින් කී දෙනාද? සහෝදරත්වයේ රකින්නේ කී දෙනාද? වටා පිටාවේ මිනිස්සුන්ට උදව් පදව් කරමින් කටයුතු කරන්න කී දෙනාද? ඒ නිසා පින්නතුනි, මනුෂ්‍ය ලෝකයේ පෙරපිනට ඉපදුනත් ෂණ සම්පත්තියත් ලැබුවත් භවභෝග තිබුණත් අන් අයට උදව් කරන්නේ නැතුව ආත්මාර්ථකාමී පටු ආකල්පයෙන් කොයිතරම් පිරිසක් ක්‍රියාත්මක වෙනවාද? මේක දකින්න ලැබෙන කාරණයක් පින්නතුනි. ඒ නිසා අපි මේ ලැබිච්ච මනුෂ්‍යාත්මය සුළුවෙන් අඩුවෙන් තක්සේරු කරන්න එපා. ඔහි ඉපදුණු නිසා ජීවත් වෙන්න එපා. හිතන්න, මට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. මම මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. මම මනුෂ්‍ය ධර්ම ආරක්ෂා කරගෙන පස්පව් දස කුසල් නොකර පංචශීල ප්‍රතිපත්තියට එකඟව පොහොය අෂ්ටාංග සීලේ සමාදන් වෙමි. අම්මා තාත්තා රැක බලා ගනිමි. අසල් වාසීන්ට උදව් උපකාර කරමි. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරමින් මගේ ජීවිතේ මං ගොඩනගා ගන්නවා කියන හැඟීම ඔබ තුල තියෙන්න ඕන. ඒ නිසා කාම සුගතියක සිටියයි කියලා නිකන් ඉබේට පින් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් ඉබේට කුසල් කෙරෙන්නේ නැහැ. ඒ නිසා පින් කරන්න ඕන, කුසල් වඩන්න ඕන. එහෙම වුණොත් අපි ලබාගත් ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. බලන්න පින්නතුනි, දිව්‍ය ලෝක 6 ඉහළම දිව්‍ය ලෝකෙට ගිහිල්ලත් ඒකේ අධිපතිත්වය ලැබලත් මේ දේවපුත්ත මාරයා අන් අය පින් කරනවාට අකමැත්තෙන් ඒවා වළක්වමින් කොයිතරම්නම් දෙවියෙක්ව ඉඳගෙන පව් කරගන්නවාද? මේක තමයි ලෝකේ හැටි. දිව්‍ය ලෝකේ උපදින සියලුම දෙවිවරු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු නෙවෙයි පින්වතුනි. අනුන්ට කරදරයක් හිරිහැරයක් නොකර හොඳ දේවල් සිද්ධ කළා ඕන තරම් උපදිනෝ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. ඒ නිසා සම්‍යක් දෘෂ්ටික දේවත්වයක්ම හැම විටම ලැබෙන්නේ නැහැ. ඒක දහමට එකඟව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් තමයි දන් දීම, සිල් රැකීම මත දේවත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එවැනි තත්වයක් ගොඩනගා ගැනීමට තමයි වෙහෙස මහන්සි වෙන්න ඕන. එහෙනම් ඔබට මේ දේවපුත්ත මාරයා යනු කවුද? ඔහුගේ ක්‍රියාකලාපය මොකක්ද කියලා පැහැදිලි වෙනවා ඇති. දෙවැනි මාරයා තමයි ක්ලේශ මාර. සංකිලේශ මාර නැත්තම් කෙලෙස් මාරයා. කෙලෙස් මාරයා කියන්නේ පින්වතුනි, පුද්ගල సంతානය තුල ඇතිවන ක්ලේශයන්. පුද්ගලයාගේ සිත තුල විවිධ කෙලෙස් ඇති වෙනවා. දැන් අපට පැහැදිලි වෙනවා පින්වතුනි, දහම තුල කියවෙනවා මේ දසමාර සේනාවක් පිළිබඳව. මේ දසමාර සේනාව ගත්තාම මේ දසමාරයෝ කියලා කියන්නේත් ඒ මාර සේනාව එක එල්ලේම සිත තුල ඇතිවන කෙලෙස්. සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වය ලබන්න ඇසතු රුක පාමුල චතුරංග වීරිය උපදවාගෙන සිටියදී මේ දසමාර සේනාව ආවා. බෝසතාණන් වහන්සේ මාර පරාජය කළා. මාර පරාජය කරමින් තමයි ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් උනේ. එහෙනම් අපේ හිත තුල පින්වතුනි මොන්න තරම් කෙලෙස්
මාරයෝ හැටියට අවදි වෙමින් ඉදිරියට එනවාද? හොඳ දෙයක් කරන්න ගියාම ඒක වළක්වනවා. නරක දෙයක් කරන්න ගියාම ඒකට උදව් කරනවා. මේ හිත තුලම සිදුවෙන විපර්යාස. ඇස තියෙන්නේ, කන තියෙන්නේ, නාසය තියෙන්නේ, දිව තියෙන්නේ, ශරීරය තියෙන්නේ ජීවත් වෙන්න. ඒක ඇත්ත. එහෙත් පින්නතුනි මේ ඉදුරන් පින්නතුනි මේ කාම වස්තු ග්‍රහණය කරගන්නකොට ඇස කන නාසය දිව ශරීරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් ග්‍රහණය කරගන්නකොට පින්නතුනි ඒවා ලබන ස්පර්ශයෙන් නරක පැත්තට යන ප්‍රවණතාව තමයි වැඩි. ඇසයි රූපයයි ඒ ඇතිවන සිතුවිල්ලයි චක්කු විඥානයයි මේ තුනම එකට එකතු වෙනකොට ස්පර්ශයක් ලැබෙනවා. ස්පර්ශයෙන් වේදනාවක් ඇති වෙනවා. වේදනාව සුඛ වේදනාවක් වුණොත් තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවෙන් උපාදාන කරගන්නවා. දැන් බලන්න පින්නතුනි මේ කෙලෙස් වල ස්වභාවය හිත තුල ඇතිවන සිතුවිලි මේ කෙලෙස් කියන්නේ සිතුවිලි. මේ සිතුවිලි අපට කොයිතරම් බාධා කරනවද අපේ ගමනට? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන වෙලාවෙත් මේ දසමාර සේනාව ඇවිල්ලා බාධා කළා නම් අපි පින් කරන්න යනකොට අපි කුසල් වඩන්න යනකොට අපි භාවනාවක් කරන්න යනකොට අපි දන් දෙන්න යනකොට හොඳ වැඩක් යහපත් වැඩක් සදාචාරාත්මක වැඩක් පුණ්‍යකාමී වැඩක් කරන්න යනකොට මොන තරම් ඒවාට කෙලෙස් වලින් බාධා පැමිණෙනවද? එහෙනම් මේවා මායයෝ. ඒවා කරන්න දෙන්නේ නැහැ කියන්නේ ඒවා මායයෝ. ඒ දසමාර සේනාව අතර ඉන්නවා. 1 කාමය, 2 අරතිය, 3 කුප්පිපාසා, 4 තණ්හාව, 5 තීන මිද්දය, 6 බිරු බියසුළු බව කුසල සම්පත්තියට අකුසලයට කැමැති කුසලයට බයයි. විචිකිච්ඡාව, සැකය, මක්ක තම්බ 8 9 මිච්ඡා ලද්ද ලාභ 10 අත්තු කංසන පරවම්බන. පින්වතුනි මේ එකින් එක මම දැන් කියලා දෙනවා මේ සියල්ල කෙලෙස්. මේ හිත තුල ඇති වෙන සිතුවිලි. බලන්න පින්වතුනි එහෙනම් අපට කොයි තරම් බාධා කරනවාද මේ සිතුවිලි? හැම මොහොතකම හොඳ දෙයක් යහපත් දෙයක් කරන්න යනකොට කරන බාධා. නරක දෙයක් කරන්න යනකොට අපිව තල්ලු කරනවා. ඒක කරන්නම යොමු කරනවා. මොකද නරක පැත්තේ දේවල් කරන්න තමයි මේ පසින්දුරන් බලාගෙනම ඉන්නේ. උපතින් තියෙන යහපත් සිත දිගටම තිබුණා නම් අයි අමුතුවෙන් යහපත් දේ කරන්න ඕනේ නැහනේ. උපතින්ම මේ ඉඳුරන් පහ සංවර නම් අයිත් අමුතුවෙන් සංවර කරන්න ඕනේ නැහනේ පින්නතුනි. මේ සංවර නැති නිසානේ සංවර කරන්න ඕන. අයහපතට පෙළඹෙන නිසානේ යහපතට හරවන්න ඕන. කෙලෙස් ඇති වෙන නිසානේ ඒවා පාලනය කරගන්න ඕන. කෙලෙස් නැත්තම් කෙලෙස් නැති සිතක් තිබුණා නම් අපිට අමුතුවෙන් කෙලෙස් නැති කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා කෙලෙස් තියෙන සිතේ තමයි කෙලෙස් දුරු කරන්න මහන්සි වෙන්න ඕන. එහෙනම් දසමාර සේනාව අතර 1 කාමය. පින්නතුනි අකුසලයට තියෙන කැමැත්ත. කාමය කියන්නේ අකුසලයට තියෙන කැමැත්ත. නරක වැඩ කරන්න, පව් වැඩ කරන්න, අයහපත් වැඩ කරන්න, අකුසල වැඩ කරන්න, දුරාචාර වැඩ කරන්න, අපරාධ කරන්න හිත කැමති. සතෙක් දැක්කම හිංසාවක් කරන්න, සතෙකුට ගහන්න. එහෙම නැත්නම් නිකන් කිසි වරදක් කළා නැහැ. නමුත් ඒ සතාට හිරිහැරයක් කරන්න හිතෙනවා. කෙනෙක් හොඳට ඇඳලා යනෝ දැක්කොත් ඒකට කැමති නැහැ.
ඒ මිනිස්සය කළ වරදකුත් නැහැ. එයා හොඳට ගේ හදනකොට අනිත් එක්කෙනා කැමති. එයා හොඳට ඇඳලා යනකොට අනිත් එක්කෙනා කැමති. එයාගේ දරුවෝ ඉගෙන ගන්නකොට අනිත් එක්කෙනා කැමති. පින්නතුනි බලන්න මේ අකුසල පක්ෂයට කොයිතරම් මිනිස්සු කැමතිද? කාමය. අරති කියලා කියන්නේ කුසල ධර්ම විශේෂ නොඇලීම. කුසලයට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලාම තියෙන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස් උපසම්පදා. පව් වැඩ නොකරන්න කුසල් වඩන්න. සිත හොඳින් දමනය කරගන්න. ඒ වුණාට පින්නතුනි ඒ පැත්තට නෙමෙයි හිත නැඹුරු වෙන්නේ. නැඹුරු වෙන්නේ අකුසලයටමයි. එහෙනම් කුසල ධර්මයට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. කුසලයෙන් සිත ඈත් වෙනවා. ඒක තමයි අරති කියලා කියන්නේ. බලන්න පින්නතුනි අපේ සිත තුළ ඇතිවන කෙලෙස් වල ස්වභාවය. අකුසලයට කැමති, කුසලයට කැමති නැහැ. දැන් භාවනාවක් කරන්න, දානයක් දෙන්න, බණපදයක් අහන්න එන්න කිව්වොත් හරි අමාරුයිනේ. ඒ වුණාට ඕපදූප කතාවක් කරන්න. කෙනෙක් ගැන ඊර්ෂ්‍යා සහගතව තවත් එක්කෙනෙක් පිළිබඳව තව කෙනෙකුත් එක්ක කතා කර කර ඔහුට උගුල්ලා දෙන්න. ඒවට කැමති. බලන්න හිතේ හැටි. මේක තමයි තේරුම් ගන්න ඕන දේ. තුන්වෙනි එක කුප්පිපාසා, සාපිපාසා දෙක. සාපිපාසා දෙක ආවහම අනිත් ඒවා සේරම පරාජය කරලා මිනිස්සුන්ට කුසගින්න සහ පිපාසය ඇති වෙනවා. ඒ ඇති වුණු වෙලාවේ ඒවා සංසිඳවා ගන්න ඕන. ඒක ඇත්ත. හැබැයි මේ සාපිපාසා දෙක නිසා අපි අකුසලයට නැඹුරු වෙනවා නම් පින්නතුනි අන්නේ අකුසලය අපි බලන්න ඕන. මේ අකුසලයෙන් වැළකීලා කුසල පක්ෂයට නැඹුරු වෙන්න. දැන් බොහෝ දිනෙක මේ කුසගින්න මේ පිපාසය නිසා සාපිපාසා දෙක නිසා මොකද වෙන්නේ? බොහෝ අකුසල් කරනවා. වැරදි වැඩ කරනවා. අයහපත් දේ කරනවා. සොරමැරකම් කරනවා. ප්‍රාණඝාත කරනවා. විවිධ බොරු කියනවා. කේලම් කියනවා. අරමුණ මොකද්ද? කුසගින්න නිවාගෙන. බලන්න පින්නතුනි සාපිපාසා දෙක නිවා ගන්න ඕන සාධාරණ ලෙස. මොකද මේ ලෝකේ ඉපදුණු කෙනා පින්නතුනි කන්න ජීවත් වෙනෝ නෙමෙයිනේ. ජීවත් වෙන්න ඕන නිසානේ කෑම ටිකක් ගන්න. නැත්තම් මම ජීවත් වෙන්නේ කන්නම කියන චේතනාව නම් එතකොට කෑම බීම හැර වෙන දෙයක් නැති වෙන්න ඕනනේ. ඒ නිසා එහෙම ජීවත් වෙනෝ නෙමෙයිනේ. තවත් ගොඩක් දේවල් තියෙනවා පුද්ගල సంతානයක් තුළ. නමුත් මේ සාපිපාසා දෙකත් පුජ්‍යලයා තුල කෙලෙස් පාපී අකුසල සිතුවිලි ඇති කරන්න ප්‍රධාන වශයෙන් බලපාන. හතරවෙනි එක තණ්හාව. පුද්ගලයා විනාශයට පත් කරන්නේම තණ්හාවයි. අපි සසර ගෙනියන්නෙත් මෙරි මෙරි උපදින්නෙත් තණ්හාව නිසා. අපි කරන සියලුම වැරදි කරන්නේ තණ්හා මූලික මනෝභාවයකින් පින්නතුනේ. සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාම මිත්‍යාචාරයේ ඇසිරෙන්නේ, බොරු කියන්නේ, සුරාවට මත් වතුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, කුහකකම් කරන්නේ, මේ සියල්ල කරන්නේ තණ්හාව නිසා. දැන් ද්වේෂය තරහ ඇති වෙන්නේ තණ්හාව නිසානේ. එහෙනම් ඇලීම් ගැටීම් දෙකම ඇති වෙන්නේ තණ්හාවේ ප්‍රතිඵලයක් නිසා. ඒ නිසා තණ්හාව තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කොටස් තුනකට බෙදෙනවා. පංචකාම වස්තුන් කෙරෙහි ඇති ආශාව, කැමැත්ත, ලොල් බව. ඒ නිසා වැරදි වැඩ කරනවා. භවයට තියෙන ආශාව, ආත්ම සංකල්පය, විභව තණ්හා, උච්ඡේද දෘෂ්ටිය. ඒ නිසා පින්නතුනි
පොඩි ළමයෙක් වේවා, තරුණ කෙනෙක් වේවා, වැඩිහිටියෙක් වේවා, වයෝ වෘද්ධ කෙනෙක් වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා. මේ කවුරු සියලු වැරදි කරන්නේ පින්නතුනි තණ්හාව නිසායි, ආශාව නිසායි, මමත්වය නිසායි. මේ තණ්හා මූලික මනෝභාවය තමයි පුද්ගලයා නොමගට ඇද දාන්නේ. කොයිතරම් විනාශයක් කරනවද මේ තණ්හාව. එහෙනම් පරම සැනසීම අපට ලබන්න නම් ස්ථිරවම තණ්හාව දුරු කරන්න ඕන. තණ්හක්කයෝ නිබ්බානං නිරෝධෝ. තෘෂ්ණාව දුරු කළ තැන තමයි අපි කියන්නේ සැනසීම, නිවන, නිබ්බාන. එහෙනම් ලෝභය වේවා, ද්වේෂය වේවා ඇති වෙන්නේ තණ්හාව නිසාමයි. මේ තණ්හා මූලික මනෝභාවය කියලා කියන්නේ ප්‍රධාන ක්ලේශයක්. අවිද්‍යාව තියෙන්නේ තණ්හාව නිසා. අවිද්‍යාව ඇතුලේ තණ්හාව තියෙනවා, තණ්හාව ඇතුලේ අවිද්‍යාව තියෙනවා. ඒ නිසා අපට අපි තුල පාපී සිතුවිලි කුමක් ඇති කළත් ඒ හැම ඇති කරන පාපී සිතුවිල්ලක්ම ඇති වෙන්නේ තණ්හාව නිසායි පින්නතුනේ. බලන්න එහෙනම් මාරයෙකුගේ වේශයෙන් එන තණ්හාවේ ස්වභාවය. පස්වෙනි දසමාර සේනාවේ පස්වෙනි කෙනා තමයි තීන මිද්ද. චිත්ත චෛතසිකයන්ගේ තියෙන අකර්මණ්‍යතාවය. සිතේ හා සිතුවිලි වල තියෙන අලස බව, නිද්‍රාශීලී බව, කම්මැලිකම, බැහැ කියන හැඟීම. ඒ කියන්නේ හොඳ දේවල් වල කරන්න, කුසල කාමී දේවල් කරන්න, යහපත් දේවල් කරන්න, සරු දේවල් කරන්න, සදාචාර සම්පන්න දේවල් කරන්න තියෙන අකමැත්ත. එතනදි තමයි බෑ කියන්නේ. නරක අයහපත් පාපී දෙයකට නම් කිසි කම්මැලිකමක් නැහැ. එහෙනම් කුසල පක්ෂී යමක් කරන්න තියෙන කම්මැලි, අලස, උදාසීනකම. නිවන එක එල්ලේම වහනෝ මේ. නීවරණයක් මේ එක පැත්තකින් බැලුවහම. නිවන ආවරණය, නිවන වහන දෙයක්. පුද්ගලයා සසරට තල්ලු කරන එකක් තමයි තීන මිද්ද. හයවෙනි එක තමයි බිරු. බිරු කියලා කියන්නේ බියසුළු බව. බියසුළු බව කියලා කියන්නේ කුසලයට බයයි. අකුසලයට ඕනේ බය වෙන්න. බය වෙන්නේ කුසලයට. එහෙනම් කුසල කර්ම කරන්න තියෙන බිය මුසු හැඟීම. මෙන්න මේ බිය මුසු හැඟීම නිසා කුසලයට බය වෙනකොට කරන්නේම අකුසල්. ඒ නිසා පින්නතුනි අකුසල් කරන්න පුද්ගලයාගේ සසර ගමන දික් වෙනව විතරක් නෙමෙයි ඇද වැටෙන්නේම දුගතියට. එහෙනම් බලන්න හිතේ ඇතිවන මේ කෙලෙස් මොන ආකාරයෙන් අපට වද දෙනවද, බලපානවද? හත්වෙනි මාරයා තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි ඇතිවන සැකයයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුද්ධ ගුණයන් පිළිබඳව, ඒ වගේම ධර්ම රත්නයේ ස්වාක්ඛාතතාදී ගුණයන් පිළිබඳව, සංඝ රත්නයේ සුපටිපන්නාදී ගුණයන් පිළිබඳව පින්වතුනි මෙන්න මේ ඇතිවන සැක සංකා බව පුද්ගලයා තුළ කොට නැකිනවා. එහෙනම් මේ බුද්ධ ආදී අටතැන්හි සැකය නිසා කවදාවත් හොඳ දෙයක්, යහපත් දෙයක් කරන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ, බුදුහාමුදුරුවෝ පනවා ඇති ශික්ෂාපද ගැන සැක කරනවා. තමාට පෙර භවයක් තිබුණයි කියලා පිළිගන්නේ. තමා මැරිලා ගිහිල්ලා තව භවයක උපදිනවා කියලා පිළිගන්නේ. මේ භව දෙක ගැනම පිළිගන්නේ.
ඒ වගේම පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්මතාව පිළිගන්නේ. මෙන්න මේ අටතැන්නි සැකය තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. එතකොට මේ සැකය තියෙන කෙනෙකුට පින්නතුනි මේ කරුණු අට ගැන බුද්ධ ධම්ම සංඝ ශික්ෂා පෙරාත් භවය මතුවත් භවය මේ භව දෙකම ගැන හා පටිච්චසමුප්පාදය ගැන යම් කෙනෙකුට සැකනම් ඒ සැක තියෙන කෙනා මිත්‍යා දෘෂ්ටිකයෙක් නේ. ඒ සැක මුල් කරගෙන කටයුතු කරන කෙනා කවදාවත් යහපත් දේ කරන්නේ නැහනේ. එහෙනම් ඔහු තුලින් කවදාවත් හොඳ දෙයක් යහපත් දෙයක් ගුණගරුක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් හොඳින් තේරුම් ගන්න ඕන විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී යටතැන්නේ සැකය කියලා කියන්නේ පුද්ගලයා විනාශයට යොමු කරන අයහපතට යොමු කරන පාපයට යොමු කරන අපාගත කරන බරපතල වූ මාරයෙක්. අන්න ඒක හොඳින් තේරුම් ගන්න ඕන. මේ මාරයාගෙන් අත් මිදෙන්න. අටවෙනි එක තමයි පින්නතුනි මක්කතම්බ. මක්කතම්බ කියලා කියන්නේ ගුණවතුන්ගේ ගුණ මැකීම. අපි කියන්නේ ගුණමකු බව කියලා. ඒ වගේම නැමිය යුතු තැනදී නොනැමෙන බව. ඒ කියන්නේ නැමෙනවයි කියන්නේ නම්‍යශීලී එකඟ විය යුතු තැනදී එකඟ වෙන්නේ නැහැ. නරක දෙයට එකඟ වෙනව හොඳ දෙයට එකඟ වෙන්නේ නැහැ. පවට එකඟ වෙනව පිනට එකඟ වෙන්නේ නැහැ. අකුසලයට එකඟ වෙනව කුසලයට එකඟ වෙන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවය. එතකොට හොඳ මිනිස්සෙකුගේ කවදාවත් හොඳ දකින්නේ නැහැ. එයාගේ හැමදාම දකින්නේ නරක. ගුණවතෙකුගේ සිල්වතෙකුගේ යහපත් මිනිස්සෙකුගේ ගුණ දකින්න තරම් ඔහු තුල මානසිකත්වයක් නැහැ. එහෙම මානසිකත්වයක් නැති කෙනෙකුට පින්නතුනි මොකද්ද කරන්න පුළුවන් නිවැරදිව? මොකද්ද කරන්න පුළුවන් තමන්ගේ ජීවිතේ ආලෝකය ලබා ගන්න? මොකද්ද කරන්න පුළුවන් එවැනි පුද්ගලයෙකුට මේ කෙලෙස් නැසන්න? ඒ නිසා කිසිවක් කරන්න බෑ එවැනි කෙනෙකුට. බලන්න පුද්ගලයා අකර්මණ්‍ය කරන හැටි මේ කෙලෙස් සිතුවිලි වලින් ක්ලේශකාම මේ කෙලෙස් මායя ක්ලේශ මායя කොයි තරම්නම් පුද්ගලයාට අහිත පිනිස කටයුතු කරනවාද? 9 වෙනි එක මිච්ඡා ලද්ද ලාභ සිලෝක සක්කාර යස. මෙන්න මේව තමයි 9 වෙනි කෙලෙස් මායя. ඒ තමයි වැරදි ආකාරයෙන් ලාභ ප්‍රශංසා සත්කාර කීර්ති ලබන වැරදි විදියට පගාව දීලා එහෙම නැත්තම් තමන්ගේ මැර බලය පෙන්වලා එහෙමත් නැත්තම් සොරසිත භාවිත කරලා එහෙම නැත්තම් බොරු කරලා මේ වගේ දේවල් වලින් කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ලබන්න කැමති. ලාභ සත්කාර ලබන්න පුහුදුන් ලෝකේ මිනිස්සු කැමැත්තේ වරදක් නැහැ. අයහපත් අකටයුතු වැරදි ලෙස ලැබීමයි මෙහි වරද. අන්නේ වැරදි ලෙස ලබා ගැනීම තමයි මෙහිදී අපි බැහැර කළ යුත්තේ. බලන්න කෙලෙස් මාරයෝ අපි තුල ක්‍රියාත්මක වන හැටි. 10 වෙනි එක අත්ුක්කංශන පරවම්බන. අසාධාරණ විදියට තමන් හුවා දක්වනවා අනුන් පහත් කරනවා. මිනිස්සුන්ගේ සිත තුළ හැමතිස්සෙම ක්‍රියාත්මක වන ක්ලේශයක් නේ පින්නතුනේ. මම තමයි ප්‍රධාන. මම තමයි උසස්. මන් තමයි සියල්ල දන්නේ. මන් තමයි හොඳම පොහොසතා. මන් තමයි ලස්සනම කෙනා. මට තමයි ලොකුම හැකියාව තියෙන්නේ. මෙන්න මේ වගේ ලාමක පහත් සිතුවිල්ලක් මිනිස්සුන්ගේ හිත තුළ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි මම උසස් අනිත් එක්කෙනා පහත්. තමන් තමයි කැපී පේන්න. අනිත් එක්කෙනා පාගා දාන්න. මෙන්න මේ විදිහේ අදහස් මිනිස්සුන්ගේ සිත් තුළ ක්‍රියාත්මක වෙනව පින්නතුනේ. තමන් උසස් අනුන් පහත්. මේ ස්වභාවය නිසාම අනිත් අයට
වචනයක් කිව්වහම ඒකට විරුද්ධව කතා කරනවා. වැඩක් කළාම අගය කරන්නේ නැහැ, ඒක පහත් කොට සලකනවා. ඔහු ඇඳුමක් ඇඳත් ඔහුගේ ඇඳුම හොඳ නැහැ. ඒක බාලයි. ගාන අඩුයි. බලන්න හිත තුල තියෙන කෙලෙස් වල ස්වභාවය. ඔහු සිල් සමාදන් වුණොත් ඒ සීලය අඩුයි. ඔහු දානයක් දුන්නොත් ඒක එච්චර අගේ නෑ. මම දෙන දානේ තමයි හොඳම එක. හැමතිස්සෙම තමන් හොවා දක්ව ගන්නවා. තමන් යම් කිසි කාර්යයක් කළොත් ඒ කාර්යය තමයි උසස් ඉහළ. අනිත් එක්කෙනා කරන වැඩේ උසස් නෑ. එයා භාවනාවක් කළත්, එයා සිල් රැක්කත්, එයා දන් දුන්නත්, එයා සමාජ වැඩක් කළත් හැමතිස්සෙම එන්නේ තමන් උසස් අනුන්පත්. බලන්න මේ හිත තුල තියෙන මානයේ ස්වභාවය. තමන් උසස්. මෙන්න මේ තමයි දසමාර සේනාව. ආයිත් බලන්න පින්නතුනි, දසමාර සේනාව කියන්නේ කාමය එක. අකුසල පක්ෂයේ ඇති වූ කැමැත්ත. අරති කුසල කර්මවලට ඇති නොකමැත්ත, නොඇලීම. සාපිපාසා දෙක. තණ්හාව. සිතේ හා සිතුවිලි වල හටගන්නා අලසකම. කුසලයට ඇතිවන බියසුළු බව. බුද්ධ ආදී අටතැන්හි සැකය. ගුණවතුන් අගය නොකර ඔවුන්ගේ ගුණ මකා දැමීම. නම්‍යශීලී විය යුතු තැනදී නම්‍යශීලී නොවීම. ලාභ සත්කාර සම්මාන ප්‍රශංසා අකටයුතු වැරදි ලෙස ලබා ගැනීමට ක්‍රියා කිරීම. තමන් උසස් අනුන් පහත් යනුවෙන් හුවා දක්වා ගැනීම. තමන් හුවා දක්වලා අනුන් පහත් ලෙස කටයුතු කිරීම. මෙන්න මේවට කියනවා පින්නතුනි දසමාර සේනාව කියලා. මේ දසමාර සේනාව තමයි පින්නතුනි මෙහිදී අපි අවධාරණය කළේ පුද්ගලයා තුල ඇතිවන මේ ලාමක පහත් සිතුවිලි. මේ පහත් සිතුවිලි නිසා පුද්ගලයා යහපත් දෙයට නැඹුරු වෙන්නේ නැහැ. නැඹුරු වෙන්නේම අයහපත් වැරදි දෙයටයි. මේ ක්ලේශ මායාවේ ස්වභාවය. ඊළඟට පින්වත්තුනි ඉන්නවා අபிසංස්කාර මාර කියලා මාරෙක්. එනම් ඒක කොටස් තුනකට බෙදෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර හා ආනෙන්ජාභි සංකාර කියලා කොටස් තුනකට බෙදෙනවා. දැන් පින්වතුනි අපි පින්පව් දෙක කරන්නේත් අපි ප්‍රධාන වශයෙන් මේ දෙක ගමු. අපි පින් කරන්නේ අපි තණ්හාවෙන්. පින් කරාමත් සසර උපදිනවා. පව් කරාමත් සසර උපදිනවා. පින් කළාම සසර උපදිනවා, හැබැයි සුගතිය. පව් කළාම සසර උපදිනවා, හැබැයි දුගතිය. එතකොට පින් පව් දෙක නිසා අපි සංසාරේ නැවතත් මෙරි මෙරි ඉපදි යනවා. කොච්චර කලක් පින් පව් කර හිටියත්, පව් අතහැරලා පින්ම කර හිටියත් සසර මෙරි මෙරි ඉපදි ඉස්සරහට යනවා. ඉපදුනා මොකද වෙන්නේ? ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස්. ඉපදුනාට පස්සේ වයසට යනවා. ලෙඩ වෙනවා. මේ සියල්ලම ලැබිලා මරණයටපත් වෙනවා අපව. ඒ නිසා අපි මේ දුක් නැති කරන්න නම් පින්නතුනි මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නැති කරන්න ඕන. තණ්හාව නැති කරාම උපත නැති වෙනවා. උපත නැති වුනහම උපත නිසා එන දුක් නැති වෙනවා. මේක තමයි ස්වභාවය. ඒ නිසා අපේ ජීවිතය තුළ අපි උත්සාහ කරන්න ඕන මෙන්න මේ උපත හා මරණය සිදුවන දේ නතර කරලා කුසලය වඩන්න. කුසලය වැඩීමෙන් තමයි සිත දියුණු වෙලා අපේ නිවනට අවශ්‍ය කරන ප්‍රඥාව ලැබීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වෙන්නේ. ඒකයි අවශ්‍ය. ඔන්න බලන්න මාරයෙකුගේ ස්වභාවය. හතරවෙනි මාරය තමයි පංච මාරයෝ අතරින් ස්කන්ධ මාර.
දැන් අපි දේවපුත්ත මාරයා ගැන කතා කළා. ක්ලේශ මාරයා යටතේ දසමාර සේනාවක් කතා කළා. ඊළඟට තුන්වෙනි එක අபிසංස්කාර මාර කතා කරා. හතරවෙනි එක ස්කන්ධ මාර. ස්කන්ධ මාර කියන්නේ පංච උපාදානස්කන්ධය නැමැති මාරයා. පංච උපාදානස්කන්ධ නැමැති මාරයා අපි ඉන්නවා. පින්නතුනි ස්කන්ධ පහක් නේ අපිට තියෙන්නේ. මොනවද ස්කන්ධ පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අපි මේ ස්කන්ධ පහේ එකතුවනේ මේ පුද්ගලයා කියලා කියන්නේ. ඒ නිසා අපි වග බලා ගන්න ඕන මේ පංචස්කන්ධය ඇති වෙන්නේ අපි තුල තියෙන උපාදානය නිසා. උපාදානය නැති කරගත්තොත් එතනින් භවය අවසන්නේ. දැන් අපට තියෙන්නේ ඒක නිසා පංච උපාදානස්කන්ධයක්. රහතන් වහන්සේ කෙනෙකුට තියෙන්නේ පංචස්කන්ධයක්. මොකද රහතන් වහන්සේ තුල තියෙන ස්කන්ධ පංචකයෙන් උපාදානය අයින් කරගෙන තියෙනවා. උපාදානය ඡය කළා තියෙනවා. අපි තුල උපාදානය තියෙනවා. අපි තුල උපාදානය තියෙන නිසා අපි නැවත නැවත උපදිනවා. මේ ස්කන්ධ පංචකය අපි නැවතත් එකතු කරගන්නවා. එතකොට විඥාණය රූපය එක පැත්තකින් ඇති වෙනවා. ඒකට විඥාණය එකතු වෙනවා. රූපයට විඥාණය එකතු වුනහම ඊළඟට අනිත් තුනත් ඇති වෙනවා. වේදනා, සංඥා, සංකාර. රූපයට එකතු වෙනවා විඥාණය. ඒක තමයි දරුවෙක් පිළිසිඳ ගන්නවා කියලා කියන්නේ. රූපය තියෙනවා. ඒක තමයි කලලය. ධාතු කොටස. ඒකට විඥාණය එකතු වෙනවා. එකතු වුණාම වේදනා දැනීමක් ඇති වෙනවා. සංඥා හඳුනා ගැනීම ඇති වෙනවා. සංකාර සිතුවිලි පහළ වෙනවා. දැන් මේක මේ පුජ්‍යලය කියන්නේ. දැන් මේකට උපාදාන කරන්න තව තවත් භවයේ ඇති වෙමින් යනවා. ඇති වෙන්න මැරෙනවා. නැති වෙනවා. උත්පාද තිති බංගනේ. ඇති වුණා පැවතුණා නැති වුණා. සියලු සංස්කාර අනිත්‍ය අනිත්‍යවත සංඛාරා. සබ්බේ සංඛාරා අනිච්චා. සංස්කාරවල ස්වභාවය මේකයි. ඒ නිසා අපි වග බලා ගන්න ඕන මෙන්න මේ తත්වය හරි හැටි තේරුම් ගන්න. පස්වෙනි මාරය තමයි පින්නතුනි මාර හෙවත් මෘත්‍ය මාර. ඒ කියන්නේ මරණය නැමැති මාරයා. අපටත් මේ ලෝකයේ කවදා හරි මැරෙන්න වෙනවා. පින්නතුනි මරණය තියෙන කණික මරණ කියලා එකක් තියෙනවා. ශනික මරණය. ඒ කියන්නේ සිතුවිල්ලක් ඇති වුණා, පැවතුණා, නැති වුණා. නැති වෙනකොටනේ තවත් සිතක් ඇති වෙන්නේ. එතකොට ඇති වුණු සිත පැවතිලා නැති වුණා කියන්නේ මරණයටපත් වුණා. ඔන්න එක මරණයක්. ඊළඟට මැරෙනව සම්මුති මරණ. අපි කවදා හරි මේ ස්කන්ධ පංචකය නැති වෙනවා. අන්න එදාට අපි කියනවා ඒකත් මරණයක්. එතෙන්නුත් මැරෙන්න වෙනවා. සම්මුති මරණය. අපි කියනවා අපේ ආයුෂ ඉවරුණාම මැරුණා. කර්ම ශක්තිය ඉවරුණාම මැරුණා. එහෙම නැත්නම් ආයුෂයි කර්ම ශක්තියයි දෙකම ඉවරුණාම මැරුණා. එහෙමත් නැත්නම් ආයුෂක් තියෙනවා තව කර්ම ශක්තියක් තියෙනවා. උපච්ඡේදක කියන බරපතල කර්මයක් ඉදිරිපත් වෙලා අපි මැරෙනවා. ඒක තමයි සම්මුති මරණය. මැරුණට මොකද උපදිනවා. ඒක නිසා ඒක සම්මුති මරණයයි. සමුච්ඡේද මරණය ඊට වඩා වෙනස්. සමුච්ඡේද මරණය කියන්නේ නූපදින්නම මරණයටපත් වීම. පින්වතුනි නූපදින්න මැරෙන්න නම් අනිවාර්යයෙන්ම අපි මොකද්ද වෙන්න ඕන? නූපදින්න මැරෙන්න නම් ඉපදීමට හේතු වන ඒ අකුසලය දුරු කරන්න ඕන. ඉපදීමට හේතු වන ප්‍රධාන අකුසලය තමයි තණ්හාව. තණ්හාව නැති කරොත් තමයි උපත නැති වෙන්නේ. උපත නැති වුණොත් තමයි මරණය නැති වෙන්නේ. එහෙනම් දැන් රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පාන්නේ සමුච්ඡේද මරණය. උන්වහන්සේ මරණයටපත් වුණාම නැත්තම් පිරිනිවන් පෑවට පස්සේ පින්වතුනි නැවත උපදින්නේ නැහැ. නැවත උපතක් නැහැ. දැන් අපි සම්මුති මරණයට ගොදුරු වෙන නිසා අපි මරුණාම නැවතත් උපදිනවා. ඇයි? උපතට අවශ්‍ය කරන දේ අපි තුල හේතුව තියෙනවා. මොකක්ද හේතුව? තණ්හාව.
රහතන් වහන්සේලා උපතට හේතු වන තණ්හාව නැති කළා මරණයට පත් වෙන නිසා උන්වහන්සේලා නැවත උපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි අපි තුල තිබිය යුතු කාරණාව. ඒ නිසා මේ මාර සංකල්පයේ තුලින් පින්නතුනි අපි තේරුම් ගන්න ඕන මේ මායя එක එක ආකාරයෙන් අපට බලපෑම් කරන බව. දිව්‍ය ලෝකේ ඉන්න දේවපුත්ත මායя උනත් අපි යහපත් දේ කළා මේ මෙරි මෙරි උපදින එක නතර කරගන්න අපි ක්‍රියාත්මක වෙනවට කැමැත්තක් නැහැ. කෙලෙස් මායෝ හැම වෙලාවෙම අපි අයහපතටමයි වැඩ කරන්නේ. විවිධ කෙලෙස් ඇති කළා අපිව අපාගත කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. කුසලයෙන් අපි ඈත් කරනවා. අකුසලයට නැඹුරු කරනවා. පවට නැඹුරු කරනවා. අபிසංස්කාර මාර්ග ඒත් අපි කුසල් වෙනුවට පින් කළා බෑ. ඒ නිසා අපි කුසල් කරන්න ඕන. ස්කන්ධ මාර්ග පංච උපාදානස්කන්ධය. ඊළඟට මෘත්‍ය මාර්ග මේ ස්කන්ධ පංචකයේ බිඳී යාම. හේවත් සම්මුති මරණය. ඒ නිසා අපි සම්මුති මරණයනුත් ක්ෂණික මරණයනුත් ඉවත් වෙලා සමුච්ඡේද මරණයක් ඇති කරගන්න නම් අපි సంతానගත කෙලෙස් දුරු කරලා සැබෑ යථාර්ථ අවබෝධයවත් නිර්වාණය සාක්ෂාත් කරගත යුතුයි. අන්නේ தත්ත්වයටපත් වුණොත් අපි ජයග්‍රාහී මිනිසුන් ලෙස මරණයටපත් වෙන්න පුළුවන්. එවැනි தත්ත්වයක් ගොඩනගා ගැනීමට ඔබට ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ කෑගල්ල දේවාලේගම ජීවාන නොම්බර A10 ලිපිනේ පදිංචි දේවිකා නිලන්ති ආරියරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනායි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි කෑගල්ල දේවාලේගම ජීවාන නොම්බර A10 ලිපිනේ විසූ කොරෝනා රෝගයට ගොදුරු වී මීට මාසයකට පෙර පරලෝසපත් එම් ආරියරත්න දයාබ්‍ර පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව මීට වසර 16කට පෙර පරලෝසපත් සුසිලා චන්ද්‍රලතා මැණිකේ දයාබ්‍ර මෑණියන්ට පරලෝසපත් මේනම අත්තාට සහ මේනම අත්තම්මාට පින් අනුමෝදන් කිරීම. වසර 14කට පෙර පරලෝසපත් උපුල් ප්‍රීති කුමාර දියගොඩ මහතාට වසර 6කට පෙර පරලෝසපත් නීතා මල්ලිකා මැණිකේ මහත්මියට මීට වසර 3කට පෙර පරලෝසපත් යූබී හිග්ගොඩ මහතාට දින 5කට පෙර පරලෝසපත් සේපාල කන්නංගර මහතා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලබාගත් පින්කමේ පින් මේ නම් සඳහන් කළ සියලුම දෙනාට අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රියන්ත කන්නංගර මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම. දේවිකා නිලන්ති ආරියරත්න මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. කොරෝනා වසංගතය දුරු වේවා සියලු ලෝවැස්සන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීම. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම. මේ සියලු යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ වේවා. දලදා හාමුදුරුවන්ගේ පිහිට ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදය තුනුරුවන්ගේ ආශිර්වාදය හා සම්‍යක් දෘෂ්ටික සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබී හැම දිනාටම නිරෝගී සැප ලැබේවා. කරන කියන යහපත් සියලු දේ ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපතත් පරලොව සුගතියත් අවසන උතුම් අමා මහ නිවනත් සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කෑගල්ල දේවාලේගම ජීවාන නොම්බර ඒ 10 ලිපිනේ විසූ කොරෝනා රෝගයට ගොදුරු වී මීට මාසයකට පෙර පරලොස්සපත් එම් ආර්යරත්න දයාබර පියාණන්ට සහ මීට වසර 16කට පෙර පරලොස්සපත් සුසීල චන්ද්‍රලතා මැණිකේ දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ කෑගල්ල දේවාලේගම ජීවාන නොම්බර ඒ 10 ලිපිනේ පදිංචි දේවිකා නිලන්ති ආර්යරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පවුලේ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මස ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.